හරි ළමයි. අයිබෝන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපි ළමයි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත තමයි කතා කරගෙන ඉන්නේ. සමාගම් ගිණුම් කරණය ළමයි ඊළඟ දවසේ පටන් ගන්නවා. අද අපිට ඉවර කරන්න ප්‍රමිත ළමයි දෙකක් තියෙනවා. ඒ වගේම තමයි භාගෙට මේ වෙද්දි ඉවර කරපු ප්‍රමිතයක් තියෙනවා. ඒක තමයි කල්බදු ප්‍රමිතය අපි මේ වෙද්දි භාගෙට ඉවර කරලා තින්නේ. ඒකේ තව අභ්‍යාස 3ක් තියෙනවා. ඊට අමතරව අපිට අලුත් ප්‍රමිත දෙකක් තියෙනවා. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත අංක 37 සහ SLFRS 15 කියන ප්‍රමිත දෙක නැත්නම් LKS 18 කියන ප්‍රමිතය. හරි ළමයි. එහෙනම් අපි මුලින්ම අභ්‍යාස දෙකට එමු. මම කිව්වා කලින් දවසේ ගෙදර වැඩක් විදියට කරගෙන එන්න කියලා. හරි ළමයි මම කලින් දවසේ අපිට කරගෙන එන්න කියලා කිව්වා. මෙන්න මේ අභ්‍යාස අංක 24 සහ 24 25 සහ 26 කියන 26 වෙනුවට 225 කියලා තියෙන්නේ. හරි. එහෙනම් මුලින්ම අපි ප්‍රමිතෙන්ම මේ අභ්‍යාසයෙන් පටන් ගමු. බලන්න ළමයි අභ්‍යාස අංක 24 මොකක්ද කියන්නේ කියලා. ඒකේ මම එක දෙයක් වෙනස් කරගන්න කිව්වා ඔයාලට අභ්‍යාස අංක 24 මෙන්න මේ 4,84,480 වෙනුවට මම ඔයාලට වෙනස් කරගන්න කියලා කිව්වා 3,64,480 3,64,480 විදියට වෙන හදාගන්න කියලා කිව්වා. හරි. ඒකත් එක්ක අපි ඉස්සරහට යමු. සීමිත කිරිපුතා සමාගම 2024 දින සීමිත ලීසින් සමාගමෙන් මූල්‍ය කල්බදු ගිවිසුමක් යටතේ යන්ත්‍රයක් ලබා ගනී. ගිවිසුමට අදාළ කොන්දේසි පහත දැක්වේ. කල්බදු ගිවිසුමේ කාලය වර්ෂ 4යි. මූලික තැන්පතුව 1,20,000යි. 2021 3.31 දිනට සිට 2021 3.31 දින සිට 1,20,000 බැගින් වාර්ෂික වාරික 4කින් 4යි පොලිය සමග කියලා තියෙනවා. වාර්ෂික වාරික 4ක් ගෙවනවා පොලිය සමග කියලා. වාර්ෂික පොලිය 112ක් යටතේ වර්ෂ 4කට ගණනය කරන ලදී. හරි ළමයි 1,20,000 බැගින් තමයි වාර්ෂික වාරිකය ගෙවන්නේ. වාර්ෂික පොලිය 112ක් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ළමයි පොලිය අවුරුදු 4ට ගණනය කරලා දීලා තියෙන නිසා අපි අලුතෙන් ගණනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් යන්ත්‍රයේ අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය කියලා දීලා තිනවා ළමයි. ඒක තමයි මම කිව්වේ හදාගන්න කියලා. 3,64,000කට හදාගන්න කියලා. හරි ළමයි. අපි එනම් මුලින්ම මේ අභ්‍යාසය කරලා ඉස්සරහට යමු. මොනාරි ප්‍රශ්න තියෙනවා නම් ළමයි මැසේජ් එකක් දාන්න. මං හිතනවා හැමෝම වගේ කරගෙන එන්න ඇති කියලා මේ අභ්‍යාසය. right අභ්‍යාස අංක 4 24 අභ්‍යාස අංක 24 අපෙන් අහන්නේ ළමයි යන්ත්‍ර ගිණුම කල්බදු ණය හිමි ගිණුම කල්බදු පොලී ගිණුම කියලා ගිණුම් අහලා තින්නේ. right දැන් අපිට වැදගත් වෙනවා ගිණුම් තුනක් ඉල්ලලා තියෙන ගිණුම් තුන අපි දෙන්න ඕනේ. කල්බදු යන්ත්‍ර ගිණුම කල්බදු ණය හිමියෝ නැත්තම් කල්බදු හිමියෝ
කල්බදු ණය හිමි ගිණුම කල්බදු පොලී ගිණුම ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ ළමයි අවශ්‍ය වර්ෂ 4 අදාළ ජර්නල් හා ජංගම නොවන වගකීම් වලට අදාළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘත. ළමයි පළවෙනි එකෙන් ඉල්ලනවා මෙන්න මේ ගිණුම් තුන යන්ත්‍ර ගිණුම කල්බදු ගිණුම සහ කල්බදු ණය හිමියෝ කියන කල්බදු පොලී ගිණුම කියලා ඉල්ලනවා ගිණුම් තුනක්. ඊට අමතරව වර්ෂ 4කට අදාළ ජංගම සහ ජංගම නොවන වගකීම් වලට අදාළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘත ඉල්ලලා තිනවා වසර 4ම සඳහා. හරි ළමයි. එහෙනම් පළවෙනියටම අපි බලන්න ඕනේ ළමයි අපි පළවෙනියටම බලන්න ඕනේ වත්කමේ වටිනාකම කල්බදු යන්ත්‍රයේ වටිනාකම කොහොමද බලන්නේ? දෙකක් තියෙනවා. එකක් තමයි ළමයි කල්බදු යන්ත්‍රයේ සාධාරණ අගය හෝ අනිත් එක තමයි අවම කල්බදු ගෙවීම් වල වර්තමාන වටිනාකම. අවම කල්බදු ගෙවීම් වල වර්තමාන වටිනාකම. මේ දෙකෙන් ළමයි අඩු අගය තමයි අපි පොත්වලට ගන්නෙ. දැන් ළමයි අපිට දීලා තියෙනවා යන්ත්‍රයේ අවම කල්බදු ගෙවීම් වල වර්තමාන වටිනාකම අපි හදාගත්තා කියලා ළමයි. තුන් ලක්ෂ 64,480යි. හැබැයි ළමයි මේකේ කොහෙවත් සාධාරණ අගය ගැන අපිට කියලා නැහැ. සාධාරණ අගය ගැන අපිට කියලා නැත්නම් අපි සාධාරණ අගය හොයන්න දෙයක් නැහැ. එහෙනම් අපිට අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය ගන්න පුළුවන්. right. මේක තව විදියකින් අපිට බලන්නත් පුළුවන් ළමයි ක්‍රමයක් තියෙනවා. බලන්න අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය කියන්නේ හරි ළමයි කමන්නේ. අපි එහෙනම් ගිණුම් තියමු. අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය කල්බදු යන්ත්‍ර ගිණුම හර කරනවා කල්බදු ණය හිමියෝ කියලා 3,64,480යි. කල්බදු ණය හිමියෝ බැර කරනවා කල්බදු යන්ත්‍ර 3,64,480යි. ඊට පස්සේ ළමයි මූලික ගෙවීම මූලික තැන්පතුව දෙනවා 1,20,000ක්. අවම කල්බදු ගෙවීම හොයද්දී ඒක ඇතුලේ තියෙනවා මේ වෙද්දිත් මූලික ගෙවීම. එහෙනම් මූලික ගෙවීම ඉවත් කරන්න ඕනේ කල්බදු ණය හිමියෝ ගිණුමෙන්. එතකොට තමයි අපිට හම්බ වෙන්නේ නියම කල්බදු වගකීම. එහෙනම් මුදල් පාලන ගිණුම බැර කරා කල්බදු ණය හිමි ගිණුම හර කරනවා. මුදල් පාලන ඕනනම් මූලික ගෙවීම මූලික තැන්පතුව. right. කියලම 1,20,000යි. right. හරි ළමයි. ඔන්න වගකීම අවසන්. වගකීම හඳුනාගත්තා. නියම වගකීම කීයද කියලා. ඊට පස්සේ දැන් ළමයි අපේ වාරිකය ගෙවන්න යන්නේ අවුරුද්ද අවසානයේ. අවුරුද්ද අවසානයේ වාරිකය ගෙවන්න හදන්නේ 1,20,000 බැගින් තමයි වාරිකය ගෙවන්නේ. right. ගිණුම් වර්ෂය පිළිබඳ අපිට පැහැදිලිව දීලා නැහැ. 4යි 1 නම් 3යි 31 තමයි. හරි ළමයි. එහෙනම් අන්තිම දවසේ වාරිකය ගෙවනවා. එහෙනම් මුදල් පාලන ගිණුම බැර කරා කල්බදු වාරික මුදල් පාලන කියලා ඕනනම් කල්බදු වාරිකය. පළවෙනි අවුරුද්දේ කල්බදු වාරිකය අපි ගෙවනවා ළමයි 1,20,000ක්. මුදල් පාලන ගිණුම බැර කරා මුදලින් ගෙවපු නිසා. ඊට පස්සේ ළමයි පළවෙනි අවුරුද්දට අදාළ වර්ෂයට අදාළ පොලිය තියෙනවා 43,738ක්. ළමයි මේ මුළු වාරිකය ගෙවන්නේ මුදලින් ගෙවන්නේ සම්පූර්ණම එකඟ වෙච්චි වාරිකය. හැබැයි අපි දන්නවා මේ වාරිකය ඇතුලේ පොලිය වගේම කල්බදු වගකීම තියෙනවා. එතකොට ළමයි මෙතන තියන්නේ ඇත්තටම දැන් ඉතිරි වෙලා තියන්නේ නියම කල්බදු වගකීම විතරයි. මේක ඇතුලේ පොලියත් එක්ක වාරික ගාන ඇවිල්ලා නැහැ. මොකද පොලියත් එක්ක වාරික ගාන ආවනම් ඇත්තටම මෙතෙන්ට එන්න ඕනේ ළමයි 1,20,000 ගානේ අපි වාරික 4ක් ගෙවනවා. එතකොට
එතන එනවා ළමයි 4,80,000. එහෙනම් මෙතන එන්න ඕනේ 4,80,000යි මේ 1,20,000ත් එකතු වුණොත් ලක්ෂ 6ක් මෙතෙන්ට ඇවිල්ලා 1,20,000 අඩු වුණා නම් 4,80,000 ඉතිරි වෙනවා. එහෙම වුණා නම් පොලියත් එක්ක ගෙවන්න ඕනේ වගකීම තමයි තියෙන්නේ. එහෙමනම් ළමයි අපිට පොලිය ගලපන්න දෙයක් නැහැ. පොලියත් එක්කම වාරික ගාන මෙතන තියෙනවා වගකීමක් විදියට. හැබැයි දැන් තියන්නේ අපි නියම වගකීම වෙන්නේ පොලිය හැර. රයිට්. එහෙනම් ළමයි පොලියත් එක්කම මෙතනට වාරිකේ සම්පූර්ණයෙන්ම ගලපන නිසා මෙතන පොලිය නැති නිසා මෙතන තියෙන්නේ සුද්ධ කල්බදු වගකීම නිසා එහෙනම් දැන් මෙතන ගත්ත නිසා පොලියත් වාරිකය ඇතුලේ පොලි කොටසක් තියෙන නිසා පොලිය අපි මේ පැත්තට හර කරාම මෙතන 1,20,000 බැර වෙලා රයිට් අපි පොලියත් මෙතන බලමු පොලියයි වාරිකයේ කොටසයි කීයද කියලා අපිට මේකේ කියනවා ගානේ හැටියට අපිට කියනවා පොලිය 43,738යි 43,738යි නම් ළමයි 1,20,000න් 1,20,000න් 43,738යි නම් 76,262යි වගකීම වෙන්නේ. රයිට්. අපිට තේරෙනවා මේ වාරිකයේ ඇතුලේ 1,20,000ක් වාරිකේ වුණාට පළවෙනි අවුරුද්දට අදාළ පොලිය තියෙනවා 43,738ක් වගකීමේ කොටස තියෙන්නේ 76,262ක්. රයිට්. එහෙනම් ළමයි මෙතන තියෙන්නේ වගකීම් වල එකතුවක්. ඒ කියන්නේ හරිනම් හර කරන්න තිබුණේ මේ වාරිකේ ගෙවද්දී වගකීමේ කොටස විතරයි. මොකද හේතුව මෙතන තියෙන්නේ වගකීම් ටික පමණයි. හැබැයි ළමයි අපි මුළු වාරිකේම ඒ කියන්නේ පොලියත් එක්ක හර කරන නිසා මේක විතරක් හර කරන්න ඕනේ තැනට දෙකම හර කරන නිසා පොලිය බැර කරාම හරට බැර කැපිලා ගිහිල්ලා හර ඉතිරි වෙනවා 76,262ක්. රයිට්. මේක තමයි සිද්ධාන්තයක් විදියට මෙතන සිද්ධ වෙන්නේ. එහෙනම් ළමයි අපි කල්බදු ණය හිමියෝ බැර කරනවා. කල්බදු පොලී කියන්නේ වියදමක් නිසා පළවෙනි අවුරුද්දේ වියදම කල්බදු පොලී වියදම් ගිණුම හර කරලා කල්බදු පොලී වියදම් ගිණුම හර කරනවා 43,738ක් කල්බදු ණය හිමියෝ බැර කරනවා කල්බදු පොලිය කියලා. කියලාමයි 43,738යි. රයිට්. එහෙනම් අපි එතනට අදාළ දිත්ත සටහන් අපේ ඉවරයි. කල්බදු පොලී ගිණුමත් ඉල්ලලා තියෙන නිසා පොලී ගිණුමත් අපි ගහමු. රයිට්. එහෙනම් ළමයි පොලිය වේදමක් නිසා කල්බදු පොලී ගිණුම හර කරනවා 43,738යි. කල්බදු ණය හිමියෝ. රයිට්. එහෙනම් ළමයි කාලච්ඡේදය අවසන්. ක්ෂය කිරීම ගැන අපි මෙතන කතා කරලා නැහැ. අපෙන් ඉල්ලලා තියෙන යන්ත්‍ර ගිණුමයි කල්බදු ණය හිමි ගිණුමයි කල්බදු පොලී ගිණුමයි නිසා රයිට් මූලික තැන්පතුව විතරයි තියෙන්නේ වෙනත් ඍජු වියදම් නැහැ. එහෙනම් ළමයි යන්ත්‍ර ගිණුමත් අපිට තුලනය කරන්න පුළුවන් 3,64,480යි 3,64,480යි 3,64,480 බැරෙන් ශේෂය පාගේ එනම් ශේෂය ඊගේ 3,64,480යි මූල්‍ය දත්ත ප්‍රකාශයේ වත්කමක් විදියට ඉදිරියට යනවා. මේකේ ඵලදායී ජීව කාලය අනුව ක්ෂය ගණනය කිරීමක් කරන්න පුළුවන්. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් තොරතුරු දීලත් නැහැ. අපේ අවධානය යොමු කරලත් නැහැ. ගාන ඉල්ලලා නැති නිසා අපි මේ පැත්තට යන්නේ නැහැ. රයිට්. කල්බදු ණය හිමියෝ ගිණුම අපි බලන්න ළමයි බැර පැත්ත වැඩි 8යි 11න් 1 දාලා එකක් ඉතුරුයි 12න් 2 දාලා එකක් ඉතුරුයි 8යි 10න් බිඳුව දාලා
බැර පැත්ත ශේෂය අපි ගන්නවා මේ හර පැත්තරත් 4,08,218යි 4,08,218න් 8යි 1යි 2යි 8යි 6යි 1,68,218යි ශේෂය පාගේ එහෙනම් ශේෂය ඊගේ කියලා 1,68,218යි කල්බදු වියදම කාලච්ඡේදයේ ශේෂය ඉදිරියට යන්නේ නැහැ වියදමක් නිසා 43,738යි 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 ලාභ ගිණුමට මාරු කරනවා මූල්‍ය වියදම් විදිහට කල්බදු පොලී වියදම හරි ළමයි පළවෙනි ගානේ අපෙන් ඉල්ලලා තියෙන ගිණුම් 3 නම් අවසන් ඊට පස්සේ අපෙන් ඉල්ලලා තිනවා වර්ෂ 4ට අදාළ ජංගම හා ජංගම නොවන වගකීම් වලට අදාළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයන් අපෙන් ඉල්ලලා තිනවා අවුරුදු 4ටම අදාළව හරි ළමයි හරි හරි අපි මේ පැත්තට දෙවැනි කොටස අවුරුදු 4ටම අදාළව අපෙන් ඉල්ලලා තියෙනවා දැන් ළමයි බලමු 43යි පොලිය 34යි 500 ළමයි වාරික ගෙවනවා 1,20,000 ගානේ වාරික 4ක් ගෙවනවා එතකොට 4,80,000යි ඊට අමතරව මූලික ගෙවීමකුත් ගෙවනවා මූලික ගෙවීම 1,20,000යි එතකොට ඔක්කොම ලක්ෂ 6යි ලක්ෂ 6යි පොලී ටික එකතුව ගමන් බලන්න ළමයි 43යි 738යි 34යි 586යි ළමයි මම මේක හදන්නේ ඔයාලට අර අංකයක් වෙනස් කරපු නිසා 24යි 336යි 12යි 860යි 12යි 20න් බින්දුව දාලා දෙකක් ඉතුරුයි 10යි 13යි 16යි 16යි 6යි 22න් දෙක දාලා දෙකක් ඉතුරුයි 9යි 14යි 17යි 25න් පහ දාලා දෙකක් ඉතුරුයි 5යි 9යි 13යි 15න් පහ දාලා එකක් ඉතුරුයි 5යි 8යි 9යි 10යි 11යි හරි 1,15,520යි එතකොට ළමයි 4,80,000න් 1,15,520ක් අඩු කරලා බලමු 8යි 4යි 4යි 7යි 3,74,000 4යි 586යි 34යි 336යි 12,860යි 15,520න් හරි ළමයි ඊට පස්සේ 3,64,000 3,64,480 1,20,000 හරි ළමයි මම මේ ගණනය කිරීමක් කරලා බැලුවේ
අපි වෙනස් කරගත්ත තැනේ මොකක් හරි වැරද්දක් තියෙනවද කියලා. හරි ළමයි. එහෙනම් පොඩි වැරද්දක් තියෙනවා තමයි. මම ගණනය කිරීමක් කරලා බැලුවේ ළමයි අපි අර වෙනස් කරගත්ත ටියුට් එකේ මෙන්න මෙතන ඔයාලට මම මෙන්න මේ කොටස වෙනස් කරගන්න කියලා තිබුණා. ඒක වෙනස් කරගන්න අවශ්‍ය නැහැ. එතනට එන්න ඕනේ ළමයි 4,84,480ම තමයි. රයිට්. එතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා. 4,84,480ම තමයි ඔතෙන්ට එන්න ඕනේ. ඒක ළමයි හදාගන්න. හරි ළමයි. එහෙනම් 4,84,480ම තියලා අපි ඉස්සරහට යන්. නිවැරදි වෙන්න ඕනේ තැන් ටික මම නිවැරදි කරන්නම්. රයිට්. හරි ළමයි. ගාන එතකොට ප්‍රශ්නයක් නැහැ. ගානේ වැරද්දක් තිබුණේ අපි අර වෙනස් කරපු නිසා. අපි ආයෙත් මේ බෝඩ් එකට එමු. මම ඔයාලට පෙන්නන්නම්. එහෙනම් ළමයි වෙනස් වෙන්න ඕනේ තැන තමයි මෙතන තිබ්බ ගාන 4,84,480 4,84,480 ඒකම තමයි මෙතනත් තියෙන්නේ 4,84,480 මේක තමයි අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය. ඒක නිසා ඒ අගයන් දෙක දැම්මා. එහෙනම් ඒකට අනුව ගානේ වෙනස්කම් ටික අපි පොඩ්ඩක් හදාගමු ළමයි. රයිට්. හරි ළමයි. ඒ වගේම මෙතනත් වෙනස්කමක් සිද්ධ වෙනවා. හරි ළමයි. එහෙනම් මෙතනත් 8යි 11න් 1 දාලා එකක් ඉතුරුයි 12න් 2 දාලා එකක් ඉතුරුයි 5යි 3යි 8යි 8යි 12න් 2 දාලා එකක් ඉතුරුයි 5,28,218යි 5,28,218 ගත්ත හරට. එතකොට ළමයි 5,28,218න් 5,28,218න් අපි අඩු කරනවා 2,40,000. රයිට්. එතකොට එනවා 2,88,218යි 2,88,218යි ශේෂය පාගේ ශේෂය ඊගේ 2,88,218යි. හරි ළමයි. එහෙනම් පොලි අරේ මේ කිසිම වෙනසක් නැහැ. මම ඕක මේක ඔයාලට තවත් විදියකින් පෙන්වන්නම්. හරි ළමයි. මේකේ පොලිය දීලා තියෙනවා. සමහර අවස්ථාවල පොලිය දීලත් නැහැ. කමන්නේ. පොලිය දීලා තිබුණේ පොලියේ ප්‍රතිශතයක් දීලා තියෙන අවස්ථාවක හොයාගන්න විදිය මං කලිනුත් ඔයාලට කිව්වා. වර්ෂය කල්බදු වගකීම ඊට පස්සේ වාරිකය පොලිය ප්‍රාග්ධන කොටස එහෙම නැත්නම් වගකීම් කොටස ශේෂය. රයිට්. කල්බදු අවසන් කල්බදු වගකීම. හරි ළමයි. මේකේ පොලිය ගණනය කරලා තියෙන නිසා මේ දේ කරන්න ඕනේ නැහැ. නමුත් මං මේක ඔයාලට පෙන්නන්නම්. කල්බදු පොලි ප්‍රතිශතය දීලා තියෙනවා 100%යි කියලා. ළමයි එතකොට කල්බදු වගකීම අපි ගත්තා. කල්බදු වගකීම ගත්තා ළමයි. අපිට එනවා 3 ලක්ෂ අපිට 4,84,480න් අපිට 1,20,000ක් මූලික ගෙවීම් වුණාම ඇත්තටම අපේ වගකීම වෙන්නේ 8යි 4යි 4යි 6යි 3,64,000 අපේ වගකීම වෙන්නේ ළමයි
අවම කල්බදු ගෙවීම් වල වර්තමාන වටිනාකම 4,84,480යි. ඒකෙන් අදහස් කරේ ළමයි වත්කමේ වටිනාකම. එතකොට අපි මූලික ගෙවීමක් කරා නම් 1,20,000ක්. තව අපේ වගකීම වෙන්නේ නම් තව 3,64,480ක් අපි ගෙවන්න ඕන. එතකොට ළමයි ගෙවන පොලිය තව ක්‍රමයකට අපිට හදලා බලන්න පුළුවන් ළමයි. අපේ වගකීම 3,64,480යි නම් අපි ගෙවනවා ළමයි වාරික 1,20,000 ගානේ. ඔක්කොම 1,20,000 ගානේ වාරික 4ක් ගෙවනවා කියන්නේ 4,80,000ක් අපි ගෙවනවා. අපි 4,80,000ක් ගෙවනවා. එහෙනම් 4,80,000න් මේ වගකීම අඩු කරාම ඉතිරි එක පොලිය. බලමු ළමයි කල්බදු වගකීම 3,64,480යි. එහෙනම් 0.2 0.2 9න් 4ක් ගියාම 5යි 5යි 1යි 1යි 1,15,520ක් එන්න ඕනේ පොලිය. මේ ළමයි මේක ඇනලයිස් කරන පැති ගණනාවක් ගැන කියන්නේ. එකක් තමයි එතකොට අපිට මේ විදියටත් හොයාගන්න පුළුවන් අවම කල්බදු ගෙවීම් වල වර්තමාන වටිනාකම අරගෙන ඒකේ මූලික ගෙවීම අඩු කරාට පස්සේ අපිට හම්බ වෙනවා අපේ කල්බදු වගකීම 3,64,480යි. ඊට පස්සේ බලනවා ළමයි වාරික ගාන දීලා තියෙන අවස්ථාවකදී 1,20,000 ගානේ වාරික 4ක් ගෙවනවා කියන්නේ අපිට මේ වගකීම පියවන්න වාරික 4ක් ගෙවන්න වෙනවා. එතකොට 4,80,000ක් අපි ගෙවන්න වෙනවා. හැබැයි අපේ කල්බදු වගකීම 3,64,480යි නම් 1,15,520ක් කල්බදු පොලිය. දැන් ළමයි මේක අපි නියම වගකීම හොයාගත්තට පස්සේ පොලී ප්‍රතිශතය දීලා තියෙන අවස්ථාවක තවත් ක්‍රමයකට හොයාගන්න තමයි මේ කියන්නේ ළමයි. පළවෙනි වර්ෂය, දෙවෙනි වර්ෂය, තුන්වෙනි වර්ෂය, හතරවෙනි වර්ෂය. වගකීම ගන්නවා ළමයි ආරම්භක වගකීම. ආරම්භක වගකීම ළමයි 3,64,480යි. එහෙනම් 3,64,480ක වගකීමක් තියෙනවා. right 3,64,480ක වගකීම අපි 112යිනේ පොලී ප්‍රතිශතය. එතකොට ළමයි බලන්න පොලී ප්‍රතිශතය 112ක් දාලා මොකද වෙන්නේ කියලා. ටිකක් දුරින් ලියමු ළමයි. වාරිකය පොලිය කල්බදු කොටස අවසන් කල්බදු වගකීම. right එහෙනම් ළමයි බලන්න ඔයාලා කැල්ලකින් ගහලා බලන්න 3,64,480ට 100ට 12ක පොලියක් ආවොත් කීය දෙන්නේ කියලා. 100ට 12ක පොලියක් ආවොත් ළමයි 43,736යි 76යි. හරි ළමයි. වාරිකයේ තියෙනවා 1,20,000ක්. ළමයි පොඩි ගානක වෙනසක් එයි. කල්බදු කොටස ඇවිල්ලා 1,20,000න් 1,20,000 වාරිකයෙන් 43,736ක් නම් 37ක් නම් වාරිකය 738 තියෙන්නේ. ළමයි මේ වාරික ටික මේ පොලිය ටිකක් වෙනස් වෙනවා. ඒක නිසා ගාන වෙනස් වෙයි. නමුත් මම ගණනය කිරීම කරන්නම්. අන්තිමේ පොඩි ගානක වෙනසක් එයි. අපිට මේකේ මේ ගාන හදන්න දෙයක් නැහැ. මට පෙන්වන්න ඕන නිසා තමයි මම මේ විදියට කරන්නේ. right එහෙනම් අපි මේ ආසන්න අගයට ගමු පොලිය ගානේ දීලා තියෙන විදියට 43යි 738යි. right එහෙනම් ළමයි 1,20,000න් මේ ගාන අඩු කරලා බලන්න 43යි 738යි. එතකොට ළමයි 76යි 262යි වගකීම අඩු වෙන්නේ. එහෙනම් ළමයි මේ වගකීම් කොටස
අවුරුද්දේ මුල කල්බදු වගකීමෙන් මේ කොටස අඩු වෙනවා. එහෙනම් 3,64,480ක් අඩු වුණාම බලන්න ළමයි 2,88,218යි. ඒක නෙමෙයිද තියෙන්නේ කියලා බලන්න. මේ 2,88,218 කියන්නේ එහෙනම් අවුරුද්ද මුල තියෙන කල්බදු වගකීම තියෙනවා 1,20,000ක වාරිකයේ ගෙවුවට මේ වටිනාකමට වගකීමට 112ක පොලියක් ගෙවුවට පස්සේ ඉතිරි වගකීමෙන් අඩු වෙන්නේ මේ වාරිකයේ 1,20,000ක් ගෙවුවට පොලි අඩු කරලා ඉතිරි ප්‍රමාණය. එහෙනම් මේ ප්‍රමාණය තමයි වගකීමෙන් අඩු වෙන්නේ. එහෙනම් 2,88,218යි. දිගටම අහලා තියෙන නිසා මේකම අපි ගමු ළමයි. එහෙනම් මේකම තමයි ආරම්භක කල්බදු වගකීම විදියට එන්නේ 2,88,218යි. වාරිකයේ වෙනසක් නැහැ 1,20,000ක් අපිට ගෙවන්න වෙනවා. පොලිය ළමයි බලන්න ඕකට 112ක් ගත්තොත් 34,586යි 716යි. මේක තියෙනවා ළමයි 34,586 කියලා තියෙනවා. එහෙනම් අපි එක ගමු. පොලිය ඇවිල්ලා 34,586යි. 34,586යි. එහෙනම් 1,20,000න් මේ පොලිය අඩු වුණාම එතකොට එනවා ළමයි කල්බදු කොටස කැපෙන්නේ මේ වාරිකයේ ඇතුලේ කල්බදු කොටස කැපෙනවා 85,414ක්. එන 85,414න් අවුරුද්ද මුල තියෙනවා වගකීම 2,88,218ක්. එතකොට ළමයි එනවා ඊට පස්සේ වගකීම ඉතිරි වෙන්නේ දෙවැනි අවුරුද්ද අවසානයේ 2,02,804යි. එන ඊළඟ අවුරුද්දේ ආරම්භක ශේෂය 2,02,804යි. වාරිකයේ වෙනසක් නෑ ළමයි 1,20,000ම තමයි. එහෙනම් ළමයි මේකට 100ට 12 දාලා බලන්න ළමයි. එතකොට එනවා 24,336යි. මේකේ තියෙනවා ළමයි 24,336යි. right 24,336යි. right 24,336ක් නම් 1,20,000ක් වාරිකයේ ගෙවද්දී පොලිය මොකේද ළමයි ආරම්භක ශේෂයට 112ක පොලිය තමයි 24,336 ඇවිල්ලා තින්නේ. එහෙනම් ඒකෙන් අඩු කරනවා ළමයි වාරිකයෙන් පොලි අඩු කරනවා. එතකොට එනවා වගකීමෙන් කීයක් අඩු වෙනවද කියලා. කල්බදු වගකීමෙන් අඩු වෙන කොටස තමයි 95,664. right එහෙනම් ළමයි මේ ආරම්භක වගකීමෙන් මේ කොටස මේ වාරිකයේ ගෙවන වෙලාවේ තුන්වෙනි වාරිකයේ ගෙවද්දි මෙච්චරක් අඩු වෙනවා. එහෙනම් අපි බලමු අවසන් වගකීම කීයද කියලා. එතකොට ළමයි අවසන් වගකීම 1,07,140යි. 1,07,140යි තුන්වෙනි අවුරුද්ද අවසානයේ කල්බදු වගකීම. එහෙනම් මේක තමයි ඊළඟ අවුරුද්දේ හතරවෙනි අවුරුද්දේ ආරම්භක කල්බදු වගකීම 1,07,140යි. ඒ අවුරුද්දේ වාරිකයේ ගෙවනවා ළමයි 1,20,000ක වාරිකයක්. 1,20,000ක වාරිකයක් ගෙවද්දි බලන්න ළමයි 1,07,140ට පොලිය ගණනය කරලා 112ක්. එතකොට ළමයි එනවා 12,857යි. 12,857යි මේකේ තියෙන්නේ 12,860ක් කියලා. right අපි බලමු දොළොස්දාස් 860යි. right ළමයි එහෙනම් පොලිය 12,860 ගත්තට පස්සේ 12,860 ගත්තට පස්සේ ළමයි මේ ගෙවන වාරිකෙන් මේ ළමයි ආසන්න ඔය මේ තැන් දෙකකදී මම ගාන ටිකක් වෙනස් කරා. ඒ ඇවිල්ලා පොඩි ගණන් වලින් වෙනස් වෙන්නේ මෙතන ගාන දීලා තියෙන නිසා. right 12,860 අපි අඩු කරලා බලමු 1,20,000න්. එතකොට ළමයි කල්බදු වගකීම විදියට වගකීමෙන් අඩු වෙන කොටස තමයි 1,07,140ක්. එහෙම වුණොත් මේ 1,07,140න් මේ කල්බදු කොටස 1,07,140ක් අඩු වුණාට පස්සේ හතරවෙනි අවුරුද්ද වෙද්දී වගකීමක් ඉතිරි වෙන්නේ නැහැ. right වගකීමක් ඉතිරි වෙන්නේ නැහැ. right දැන් අපෙන් අහලා තියෙනවා ළමයි මෙහෙම ගණනය කිරීමක් කරනවා
අපි ඒකට කියනවා ළමයි දැන් ණයක් නම් ලෝන් එකකට අදාළත් මේ වගේ ගණනය කිරීමක් කරනවා ළමයි බැංකු ණයත් මෙන්න මේ වගේ ක්‍රමයකට තමයි හැදෙන්නේ. මොකද වාරිකයේ සැරෙන් සැරේ වෙනස් වෙන්නේ නැහැ. පොලිය තියෙන මුදලට තමයි පොලිය අය කරන්නේ. එහෙනම් පොලිය එන්න එන්න අඩු වෙනවා. ඒකෙන් කැපෙන වගකීමෙන් කැපෙන ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. මොකද පොලිය අඩු වෙද්දී වාරිකයේ ස්ථාවරව තියද්දී වෙනසක් වෙනවා. ඉතින් ළමයි මේකට වෙනම ගණනය කරන්න සූත්‍රයක් තියෙනවා. ඔයාලගේ මට්ටමේදී මේ මේක ගණනය කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. right? හරි ළමයි. එහෙනම් මම මේ ටික දැම්මෙත් ඔයාලට අදහසක් ගන්න නිකම් බලන්න මෙන්න ළමයි ගෙවන වාරිකවල එකතුව 4,80,000යි. මෙන්න ළමයි ගෙවන පොලියේ එකතුව 6යි 12යි 8යි 20න් බිඳුව දාලා දෙකක් ඉතුරුයි 5යි 13යි 16යි 22න් දෙක දාලා දෙකක් ඉතුරුයි 9යි 14යි 17යි 25න් 5 දාලා දෙකක් ඉතුරුයි 5යි 9යි 13යි 15න් 5 දාලා එකක් ඉතුරුයි 5යි 8යි 10යි 10යි 1යි 11යි මේ තියෙන ළමයි අපි අර ගණනය කරපු පොලිය කල්බදු ගෙවීම් වල ගෙවෙන කොටස බලන්න ළමයි ඒත් අපිට හම්බ වෙනවා අවුරුදු 4 පුරාවට අපි ගෙවන වගකීම 6යි 10න් බිඳුව දාලා එකක් ඉතුරුයි 7යි 8යි 14යි 18න් 8 දාලා එකක් ඉතුරුයි 3යි 7යි 7යි 13යි 14න් 4 දාලා එකක් ඉතුරුයි 12යි 17යි 24න් 4 දාලා දෙකක් ඉතුරුයි 9යි 17යි 26යි 26න් 6 දාලා දෙකක් ඉතුරුයි 2යි 1යි 3යි 3,64,480යි මේ 3,64,480 වගකීම අවුරුදු 4 පුරාවට ක්‍රමානුකූලව ගෙවෙනවා මෙන්න මේ තියෙන 3,64,480 තමයි අවුරුදු කාලය පුරාවටම ගෙවෙන්නේ. ඒ කියන්නේ ළමයි ඔයාලා මේ කල්බදු ගිණුම දිගටම ඔයාලා ගහගෙන ගියොත් මේ ප්‍රතිඵලය මේ විදිහටම අපිට ලැබෙනවා. හැබැයි දැන් අපෙන් අහලා තින්නේ ඒක නෙමෙයි. මම මේක අමතර දෙයක් ඔයාලට පෙන්නුවේ. right? අපෙන් අහලා තින්නේ ළමයි වර්ෂ 4 සඳහා ජංගම සහ ජංගම නොවන වගකීම් වලට අදාළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතයන්. එහෙනම් ළමයි අපි මෙතන ඒකට උත්තර ලියමු. වර්ෂ ගාන දීලා නැහැ ළමයි. ඕන අපිට වර්ෂ හදා ගන්නත් පුළුවන්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතයන්. right. ළමයි ජංගම නොවන වගකීම්. ඊට පස්සේ ජංගම නොවන වගකීම් යටතේ කල්බදු ණය හිමියෝ. ඊට පස්සේ ළමයි ජංගම වගකීම් යටතේත් කල්බදු ණය හිමියෝ. හරි ළමයි. අපි අවුරුදු 4ම එක දිගට දාමු. පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද, තුන්වෙනි අවුරුද්ද අවසානයේ, හතරවෙනි අවුරුද්ද අවසානයේ කොහොමද අපි පෙන්වන්න ඕනේ කියන එක තමයි. අවුරුද්ද ගත්තොත් ළමයි පළවෙනි අවුරුද්ද කියන්නේ 2020-21. දෙවෙනි අවුරුද්ද කියන්නේ 2021-22. තුන්වෙනි අවුරුද්ද කියන්නේ 2022-23. හතරවෙනි අවුරුද්ද කියන්නේ 2023-24. අපි බලමු ළමයි මේ අවුරුදු වල කොහොමද මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් අපි පෙන්වන්නේ කියලා. පළවෙනි අරම ළමයි ඔන්න පළවෙනි අවුරුද්දේ ආරම්භයේ මේ ශේෂය තිබුණා. දැන් ළමයි අපිට හම්බ වෙනවා 2,88,218. ඒ කියන්නේ ළමයි පළවෙනි අවුරුද්ද අවසානයේ වගකීම 2,88,218යි. ඕක ළමයි මුළු වගකීම වුණාට ඊළඟ අවුරුද්දේ ගෙවන කොටස තියෙනවා. ඒ කොටසට අපි කියනවා ජංගම වගකීම කියලා. right? ජංගම වගකීම ඊළඟ අවුරුද්දේ ගෙවන කොටස. එහෙනම් 2,88,218න් මේ තියෙන්නේ ළමයි ඊළඟ අවුරුද්දේ ගෙවන කොටස. ඒ කියන්නේ අපිට බලන්න තව ක්‍රමයක් තියෙනවා. අපි මෙතන හොයාගෙන තියෙන නිසා මේ ළමයි ඊළඟට අවුරුද්දේ ගෙවන ජංගම කොටස ලබන අවුරුද්දේ අවසාන ඉතිරි වෙනවා කියන අවුරුද්දකට වඩා වැඩි කොටස මේ තියෙන්නේ ජංගම නොවන කොටස. අපිට මේ වගේ ෂෙඩියුල් එකක් තිබ්බනම් මෙහෙම බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා ළමයි. ඒ ක්‍රමේ තමයි දැන්
අපිට අවසානයේ පළවෙනි අවුරුද්ද අවසානයේ ආවේ කීයද? 2,88,218යි. right? අපිට ළමයි පොලිය දීලා නැත්තම් ගණනය කරගන්න වෙනවා නම් අපි දන්නවා දෙවනි අවුරුද්දෙත් අපිට ගෙවන්න වෙනවා වාරිකය 1,20,000. ගෙවන්න වෙන වාරිකය 1,20,000යි. හැබැයි පොලිය දීලා නැත්තම් පොලිය හදා ගන්න වෙනවා. එහෙනම් දෙවන අවුරුද්දේ අවසානයේ අවසන් කල්බදු වගකීම ඇවිල්ලා 2,88,218යි නම් මේ 2,88,218ට 100% අපි බලනවා. right. එතකොට ළමයි 2,88,218 වැඩි කිරීම 112 කියන්නේ 34,586යි. ඒ කියන්නේ ළමයි මේ තියන්නේ අපි ඒ පොලිය අපි මම දැන් මේ හැම පැත්තක් ගැනම තමයි මේ ගානෙන් කියලා දෙන්නේ. මේ ෂෙඩියුල් එක හැදුවොත් අපි කොහොමද හදන්නේ? නැත්නම් පොලිය ප්‍රතිශතය දීලා තිනවනම් කොහොමද හදන්නේ? මේ ෂෙඩියුල් එක හදන්නෙත් නැතුව මේ අවුරුද්දේ දැන් ඔයා මූල්‍ය වාර්තා පිළියෙල කරනවා නම් පළවෙනි අවුරුද්දේ කොහොමද බලන්නේ කියලා. ඉතිරි වෙච්ච වගකීමට පොලිය අපි ඊළඟ අවුරුද්දට ගණනය කරනවා ළමයි 34,586යි. අපිට ආව පොලිය 34,586යි නම් අපිට ඕනේ ළමයි ලබන අවුරුද්දේ ගෙවන වගකීම ජංගම කොටස හොයාගන්න. එහෙනම් ලබන අවුරුද්දේ පොලිය තමයි අපි මේ හොයාගත්තේ. එහෙනම් ජංගම කොටස කොහොමද හොයාගන්නේ? ලබන අවුරුද්දේ වාරිකය ගෙවනවා 1,20,000ක්. ඔය ගෙවන වාරිකය ඇතුලේ තියෙනවා පොලිය 34,586ක්. එහෙනම් මේක අඩු කරාම අපිට හම්බ වෙනවා 4යි 1යි 4යි 5යි 7යි 8යි. right. 85,414යි කියන්නේ මේ තියෙන්නේ ළමයි ලබන අවුරුද්දේ ගෙවන වගකීමේ කොටස. දැන් මම මේක අමතක කරලා මේ ගිණුමේ ශේෂය තිබ්බනම් ලබන අවුරුද්දේ ගෙවන පොලිය ගණනය කරා මං 100ට ගාන පොලි ප්‍රතිශතය දීලා තිබුණ නිසා මේක අමතක කරලා එහෙනම් 2,88,218ට 112 ගණනය කරා මට ආවා ලබන අවුරුද්දේ පොලිය කීයද කියලා. ලබන අවුරුද්දට 34,586 ආවේ කල්බදු වගකීම් වල ආරම්භක ශේෂය පදනම් කරගෙන. එතකොට ළමයි ඒකට අනුව මම බැලුවා ගෙවන වාරිකය 1,20,000යි. මට ඕනේ ජංගම කොටස හොයාගන්න. ජංගම කොටස කියන්නේ මේ 2,88,000 ගාණෙන් ගෙවන වගකීම කීයද කියලා. එතකොට ගෙවන වාරිකෙන් ලබන අවුරුද්දේ පොලිය අඩු කරාම මට හම්බුණා ලබන අවුරුද්දේ ගෙවන ජංගම කොටස කීයද මේ වගකීමෙන් 85,414යි. ඒක සමාන වුණා ළමයි මෙන්න කලින් මම මේ ෂෙඩියුල් එකට අනුව හොයාගත්ත එක. එහෙනම් මේක තමයි ඔයාලා ජංගම කොටස විදිහට ඒක තමයි අපි ජංගම කොටස විදිහට දාන්නේ. right. sorry ළමයි. එතකොට මේක තමයි ජංගම කොටස විදිහට. ඇයි 2,88,218න් පොලිය අපි ගණනය කරා 34,586යි. මේ ඇවිල්ලා ලබන අවුරුද්දේ පොලිය මේ තියෙන ගෙවන වාරිකය. එහෙනම් ලබන අවුරුද්දේ ගෙවන වාරිකයෙන් ලබන අවුරුද්දේ පොලිය අඩු කරාම ලබන අවුරුද්දේ ගෙවන ජංගම කල්බදු වගකීම අපිට හම්බ වෙනවා 85,414යි. එහෙනම් මේක තමයි ජංගම වගකීමක් යටතේ පෙන්වන්නේ. ඊට පස්සේ දැන් ප්‍රශ්නයක් තියෙනවා. ජංගම නොවන වගකීම් යටතේ එහෙනම් කොච්චරක්ද පෙන්වන්නේ? ළමයි ජංගම නොවන වගකීම් යටතේ පෙන්වන්නේ එහෙනම් 2,88,218ක් තිබ්බා. මේකෙන් මේ අවුරුදු ඊළඟ අවුරුද්දේ ගෙවන්නේ ජංගම කොටස 85,414යි නම් ඉතිරිය ජංගම නොවන. එහෙනම් 2,88,218න් අපි 85,414ක් අඩු කරාම අපිට හම්බ වෙනවා ජංගම නොවන කොටස. 4යි 0යි 12න් 4ක් ගියාම 8යි 7න් 5ක් ගියාම 2යි 8න් 8ක් ගියාම 0යි 2,2880 sorry 2,2804යි. ඒක නෙමෙයිද තියන්නේ කියලා බලන්න මෙතන. මෙතන තියන්නේ ඒක ළමයි. දැන් මං කිව්වේ ඔයාලා මෙන්න මේ ෂෙඩියුල් එක හදාගත්තත් ඔයාලට හොයාගන්න පුළුවන් ජංගම කොටස මේ ජංගම නොවන කොටස ලබන අවුරුද්දේ පළවෙනි අවුරුද්ද අවසාන වෙද්දී තියෙන ශේෂය 2,88,218යි. ඒකේ ජංගම කොටස 85,414යි. ජංගම නොවන කොටස 2,2804යි. නැත්තම් මෙහෙම ෂෙඩියුල් එකක් ගැහුවේ නැත්තම්
කල්බදු ගිණුමේ අවසාන ශේෂය අරගෙන පොලි ප්‍රතිශතය දීලා තියෙනවා නම් ඒකට අනුව අපි පොලිය හදලා ගෙවන වාරිකයෙන් පොලිය අඩු කරාට පස්සේ ලබන අවුරුද්දේ ගෙවන වගකීම කීයද කියලා ආවනම් මුළු වගකීමෙන් ලබන අවුරුද්දේ ගෙවන වගකීම ජංගම කොටස අයින් කරාට පස්සේ ඉතිරි කොටස ජංගම නොවන වගකීම එහෙනම් ළමයි 2,0804 මේ දෙක සමානයි. right. ඔයාලා ගිණුම දිගටම ගහගෙන ගියත් මේක තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ළමයි මම මේ ක්‍රම දෙකක් ගැන කිව්වේ එකපාරම අපිට මොන විදියට දෙයිද දන්නේ නැහැ. කොයි විදිහටවත් හදාගන්න අවශ්‍ය දැනුම ලැබෙන්න ඕන නිසා එහෙනම් ළමයි මම දැන් මේ ටික දාගෙන යනවා. එහෙනම් ළමයි ජංගම කොටස 85414යි. ජංගම නොවන කොටස ළමයි 2,2804යි. ජංගම නොවන කල්බදු ණය හිමියෝ 2,2804යි. හරි ළමයි. ඊළඟ අවුරුද්දේ ජංගම කොටස කොහෙද තියෙන්නේ? ළමයි මේ තියෙන ඊළඟ අවුරුද්දේ ජංගම කොටස. ඊළඟ අවුරුද්දේ ජංගම කොටස 95,664යි. 95,664යි. right. එහෙනම් ජංගම නොවන කොටස කොතනද තියෙන්නේ ළමයි? මේ තියෙන්නේ. sorry මම දෙක මාරු කරලානේ තියෙන්නේ. ජංගම නොවන කොටස උඩින් තියෙන්නේ 1,07,140යි. ජංගම කොටස තියෙනවා 95,664යි. ඊට පස්සේ තුන්වෙනි අවුරුද්දේ 2,00,000 තුන්වෙනි අවුරුද්දේ ජංගම කොටස කීයද ළමයි? මේ ළමයි පළවෙනි අවුරුද්ද අවසානයේ දෙවෙනි අවුරුද්ද අවසානයේ මූල්‍ය වාර්තා පිළියෙල කරද්දී ජංගම නොවන සහ ජංගම කොටස තියෙන්නේ ළමයි. ඊළඟ අවුරුද්දේදී මොකද වෙන්නේ ළමයි? ජංගම කොටස විතරයි තියෙන්නේ. තුන්වෙනි අවුරුද්දේ ජංගම නොවන කොටසක් නැහැ. මොකද මේක ගෙවිලා ඉවර වෙනවා. එහෙනම් ජංගම නොවන කොටසක් නැහැ. ජංගම කොටස 1,07,140යි. හතරවෙනි අවුරුද්දෙත් ඉල්ලලා තිබුණාට ජංගමත් නැහැ. ජංගම නොවන කොටසකුත් නැහැ. right. ඔය අහලා තියෙන එකට උත්තරේ තමයි ළමයි මූල්‍ය ප්‍රකාශනවල උද්ෘත ජංගම සහ ජංගම නොවන කල්බදු වගකීම. හරි ළමයි. දැන් එන ඔයාලා ගණනය කිර ගන්න විදිහක් දන්නවා. ඒ ටික සියල්ල අවබෝධයක් තියෙනවා. right. එහෙනම් අපි ඊළඟ ගානට යමු. හරි ළමයි. අභ්‍යාස අංක 25ට එන්න. ළමයි මේ කරන දේවල් වල මොන හරි ගැටලුකාරී තැන් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. හරි ළමයි. එහෙනම් අභ්‍යාස අංක 25 බලමු ළමයි. අභ්‍යාස අංක 25 අපිට කියනවා අභ්‍යාස අංක 25 අපිට කියනවා right. සීමිත චන්ද්‍රා පොදු සමාගම 2024 දින මූල්‍ය කල්බද්දයක් යටතේ යන්ත්‍රයක් අත්පත් කර ගන්නා ලදී. මෙම ගනුදෙනුවට අදාළ පහත තොරතුරු ලබා දී ඇත. යන්ත්‍රයේ සාධාරණ අගය දීලා තියෙනවා ළමයි. අන්න මේ පාර සාධාරණ අගය දීලා තිනවා. මූලික ගෙවීම කීයද කියලා දීලා තිනවා ලක්ෂ 4යි. සෑම වසරක් අගව ගෙවිය යුතු කල්බදු වාරිකය ලක්ෂ 4යිලු.
එහෙනම් කල්බදු වාරිකයේත් ලක්ෂ 4යි. කල්බදු කාලයේ වසර 4යි. යන්ත්‍රයේ අවශේෂ අගය ළමයි මේකේ සුන්බුන් අගයකුත් තියෙනවා. ඒක අපිට අවශ්‍ය වෙයි ක්ෂය ගණනය කිරීම සඳහා. ඒ වගේම ඵලදායී ජීව කාලය වසර 5යි. එහෙනම් අපි බලන්න ඕනේ කල්බදු කාලයේ අවසානයේ යන්ත්‍රයේ අයිතිය මාරු වෙනවද නැද්ද කියලා. මොකද කල්බදු කාලය සහ ඵලදායී ජීව කාලය එකක් නෙමේ දෙකක් නිසා. ඊට පස්සේ කල්බදු පොලී අනුපාතිකය වසරකට 115යි. right. ඊට අමතරව ළමයි මේ පොලී ප්‍රතිශතය දුන්නාට ඇත්තටම ගණනය කරන්න අවශ්‍ය නැහැ. මොකද හේතුව එයාලා පොලී ගණනය කරලා දීලා තියෙන නිසා. right. මම කලින් එකෙත් අච්චර දුරක් යන්න අවශ්‍ය නැහැ. නමුත් මම මේ එක ගානෙන් අවශ්‍ය දේවල් ඔක්කොම ටික පැහැදිලි කරලා දෙන්න ඕනේ නිසා තමයි ඒ සියල්ල පැහැදිලි කරේ. right. කල්බදු කාලයේ අවසානයේ යන්ත්‍රයේ අයිතිය සීමිත චන්ද්‍රාපදු සමාගමට ලැබේ. හරි ළමයි. එහෙනම් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ යන්ත්‍රය ෂෙය කරන්න ඕනේ ඵලදායී ජීව කාලයට කියන එක අපිට පැහැදිලි. ඊට පස්සේ එක් එක් වසර අවසානයේ කල්බදු පොලිය පහත දැක්වේ කියලා තියෙනවා. එහෙනම් ළමයි යාලා කල්බදු පොලියත් ගණනය කරලා දීලා තියෙනවා. right. වර්ෂ 4 සඳහා අපෙන් අහනවා අවශ්‍ය වන්නේ 2021 3:31 දින අවසන් පළමු වසර සඳහා ක්ෂය ගිණුම් තැබීමේදී තැබීමද කියලා දාලා තිනවා. තැබීමද ඇතුළුව ජර්නල් සටහන් right. ක්ෂයත් එක්ක ජර්නල් සටහන් ඉල්ලලා තිනවා 21 3:31 දිනට ඊළඟට වගකීම් අදාළ මූල්‍ය தත්ත්ව ප්‍රකාශවල උද්ෘත. ළමයි මේකේ පළවෙනි අවුරුද්දේ විතරයි අපෙන් ඉල්ලලා තින්නේ. right. එහෙනම් අපි යන් දැන් ළමයි අභ්‍යාස අංක 25 කල්බදු යන්ත්‍රය නැත්නම් භාවිත අයිතිය සහිතවත්කම ඊට පස්සේ කල්බදු ණය හිමියෝ හරි ළමයි. දැන් මේකේ මුලින්ම කරන්න ඕනේ කටයුත්තක් තියෙනවා සාධාරණ අගය දීලා තියෙන නිසා. සාධාරණ අගය සාධාරණ අගය කීයද ළමයි? right. යන්ත්‍රයේ සාධාරණ අගය ඇවිල්ලා 15,41,992යි. දැන් බලන්න ඕනේ ළමයි අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය කීයද කියලා. ළමයි මෙතන මේ දෙක හෝ අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය මේ දෙකෙන් අඩු එක තමයි අපි වත්කමේ වටිනාකම විදියට පොත්වලට ගන්න කියලා තියෙන්නේ. දැන් ළමයි කොහොමද මේක හොයන්නේ? ළමයි මං කිව්වා නේද? ගෙවන ඔක්කොගේම ගෙවීම් වල වර්තමාන අගය හොයා ගන්න ඕනේ කියලා. නමුත් ළමයි අපිට මේ වෙලාවේ එහෙම වට්ටම් සාධකයක් දීලත් නැහැ. එහෙම අපිට ගණනය කිරීමක් කරන්න අර මං වට්ටම් සාධකයක් කිව්වේ අපි දන්නවා 13 වසර අන්තිම පාඩමේදී අපිට දීලා තියෙනවා වර්තමාන අගයට ගේද්දි මොකද්ද කරන්න ඕනේ කියලා. හරි ළමයි අපි ඒක එතනදී කතා කරමු. දැන් එහෙනම් අපිට කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ ගෙවන මුළු වාරික වලින් පොලිය ඉවත් කරලා ඒකට එකතු කරන්න ඕනේ ළමයි මූලික ගෙවීම. එතකොට අපිට හම්බ වෙනවා කොහමද? අපි ළමයි වාරික ගෙවනවා ළමයි ලක්ෂ 4 ගානේ අවුරුදු 4ක්. එතකොට ළමයි ඔක්කොම 4 වරක් 4 16යි ලක්ෂ 16ක් ඔක්කොම ගෙවනවා. හැබැයි අපි දන්නවා ළමයි මේ අනාගතයේ ගෙවන එව්වයේ ඇතුලේ පොලිය තියෙනවා. එහෙනම් අද දිනට නියම වගකීම හොයාගන්න ඕනේ. වර්තමාන වගකීම හොයාගන්න නම් මේ ගෙවන වාරිකවල පොලිය ඉවත් කරා නම් හරි. එහෙනම් අපි එකෙන් අඩු කරනවා පොලිය අඩු කරනවා ළමයි. පොලිය අපි මෙතන ගමු එකතුව 171යි 289යි 136යි 994යි 97යි 542යි 52යි 174යි ළමයි 13යි 15යි 19න් 9 දාලා එකක් ඉතුරුයි 9 9 18යි 18යි 22යි 29න් 9 දාලා
2ක් ඉතුරුයි 3යි 4යි 4යි 13යි 18යි 19න් 9 දාලා 1ක් ඉතුරුයි 2යි 8යි 15යි 17න් 7 දාලා 1ක් ඉතුරුයි 11යි 20යි 25න් 5 දාලා 2ක් ඉතුරුයි 4,57,999යි මේක පොලිය නිසා ළමයි සමහර විට දශම ස්ථානයකට වැටුවොත් මෙතන ඇති හරි ළමයි කමන්නේ 4,58,000 right හරි අපිට ඒක අදාළ නැහැ මේ ටික එකතුව ගත්තාම අපිට එහෙනම් මෙතනින් අපි අඩු කරලා බලනවා ළමයි 4,58,000ක් නැත්තම් මේ ගානම අඩු කරත් ප්‍රශ්නයක් නැහැ 4,57,999 right ඔන්න පොලි අඩු කරාට පස්සේ අපි බලනවා අපිට කීය දෙන්නේ කල්බදු වගකීම කියලා මුළු වාරික 16 ලක්ෂයෙන් පොලි අඩු කරනවා 1යි 0යි 0යි 1යි sorry මෙතෙන්ට 2යි 4යි 1යි 11,42,000යි මේ එන්නේ ළමයි කල්බදු වගකීම පමණයි කල්බදු අවම කල්බදු ගෙවීම් වල වර්තමාන වටිනාකම ගන්න නම් මේකට තව එකතු වෙන්න ඕනේ මූලික තැන්පතුව ඔන්න ළමයි මූලික තැන්පතුව තියෙනවා ලක්ෂ 4ක් දැන් මේකට එකතු කරනවා මූලික තැන්පතුව ඔයාලා මූලික තැන්පතුව හර කල්බදු වගකීම තමයි මේ තියෙන්නේ එහෙනම් මූලික තැන්පතුව හැර කල්බදු වගකීමේ වර්තමාන වටිනාකම තමයි මේ තියෙන්නේ මූලික තැන්පතුවත් ලක්ෂ 4ක් අපි ගෙවන නිසා ඒ ප්‍රමාණෙත් එකතු කරනවා 1යි 0යි 0යි 2යි 4යි 5යි 1යි 15,42,001යි එහෙනම් ළමයි ඔන්න අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය අපි හොයාගත්තා අවම කල්බදු ගෙවීම් වල වර්තමාන වටිනාකම අපි හොයාගත්තා මේ තින්නේ හොයාගත්ත එක එහෙනම් බලමු ළමයි 54යි 2යි 0.01යි right මොකද්ද වාරික වල එකතුව ගත්තා මෙච්චරක් අපි කල්බදු ණය හිමියන්ට ගෙවනවා හැබැයි මේක ඇතුලේ පොලිය තියෙනවා ඒක ඉවත් කරා කියන්නේ වර්තමාන වගකීමට තමයි පොලිය ගෙවන්නේ එහෙනම් අපිට ආවා වර්තමාන වගකීම කල්බදු වගකීම කීයද කියලා 11,42,001යි හැබැයි අවම කල්බදු ගෙවීම් වල වර්තමාන වටිනාකමේදී ළමයි මූලික තැන්පතුවේ වටිනාකම වර්තමානයේ ඒ ගානමයි මොකද අද ගෙවන රුපියලේ වටිනාකම අද වටිනාකමම තමයි එහෙනම් ඒක නිසා ලක්ෂ 4ක් අපි ගන්න අත්පත් කරගන්නා දිනේ ගෙවන නිසා ඒකත් එකතු කරාට පස්සේ මේකේ ළමයි දැන් මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ අවම කල්බදු ගෙවීම් වල මේ වත්කම මේ යන්ත්‍රය අත්පත් කරගන්න කල්බදු ණය හිමියන්ට ගෙවන මේක වෙනුවෙන් ගෙවන වටිනාකම ඇවිල්ලා 15,42,001යි හැබැයි මේකෙන් මොකද්ද කියන්නේ මේ යන්ත්‍රයේ වෙළඳපොළ වටිනාකම සාධාරණ අගය නේ අර දැනුමක් හා කැමැත්තක් ඇති දෙපාර්ශ්වයක් අතර අතේදුරින් සිදුවන ගනුදෙනුවකදී හුවමාරු වෙන වටිනාකම තමයි මේ තියෙන්නේ සාධාරණ අගය නැත්තම් වෙළඳපොළ අගය එනලමයි මේ යන්ත්‍රයේ වෙළඳපොළේ වටිනාකම 15,41,992යි නම් කල්බදු ණය හිමියන් හරහා ගද්දී අපි 15,42,001ක් ගෙවනවා එහෙනම් අපිට මේකෙදි ප්‍රමිතය කියන්නේ මොකද්ද වත්කමේ වටිනාකම විදියට හඳුනාගත යුත්තේ නැත්නම් කල්බදු වගකීම විදියට හඳුනාගත යුත්තේ වත්කමේ සාධාරණ අගය හෝ අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය යන දෙකෙන් අඩු අගය right එහෙනම් ඇයි මේ தත්ත්වයට අපි ආවේ අපිට සාධාරණ අගය දීලා තිබ්බ නිසා ප්‍රමිතයේදී කියනවා ළමයි සාධාරණ අගයයි වර්තමාන අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගයයි මේ දෙකෙන් අඩු අගය වත්කමේ වටිනාකම විදියට හඳුනා ගන්න කියලා. ඒ වගේම කල්බදු වගකීම විදියට හඳුනා ගන්න කියලා.
right එහෙනම් ඔයාලගේ ওই ජර්නල් සටහන් ලියද්දි මුලින්ම මන් ලියන්න කියලා පොතේ ලියද්දි කිව්වේ වත්කමේ සාධාරණ අගය හෝ අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය යන දෙකෙන් අඩු අගය පොත්වලට ගන්න කියලා right මේක බලමු ළමයි අපි විෂය නිර්දේශයෙන් ගුරුවත් පොතෙන් උපුටා ගන්න පුළුවන්ද කියලා right right අපිට තියෙන ප්‍රමිතවල බලමු කල්බදු ප්‍රමිතයට ඊටව මතක නෑ ළමයි මේ ප්‍රත්‍යාගණනය ඔන්න කල්බදු පාඩමේ ළමයි ඔන්න දිත්තසටහන් මේ තින්නේ කල්බදු ගැනුම් කරුගේ පොත්වල ගිනුම් තැබීම මෙන්න බලන්න ළමයි අපි එච්චර දුරට හිතුවේ නැති වුණාට මොකද්ද කියලා තින්නේ කියලා කල්බදු අයිතිය ඇති වත්කමේ සාධාරණ අගය හෝ අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය යන දෙකෙන් අඩු අගය මේ තින්නේ සාධාරණ අගය හෝ අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය යන දෙකෙන් අඩු අගය එහෙනම් වත්කම් ගිණුම හර කරලා කල්බදු ණය හිමි ගිණුම බැර කරනවා වත්කම් ගිණුම හර කරලා කල්බදු වගකීම් ගිණුම බැර කරනවා නැත්නම් කල්බදු ණය හිමි ගිණුම බැර කරනවා එහෙනම් ළමයි අපි අර වචනෙට කිව්වට දැන් තමයි අපිට හරියට මේක පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබුණේ මොකද මේ වෙනකන් කරපු ගණන් වල සාධාරණ අගය කියන එක අපිට දීපු ගණනුත් ඇති නමුත් ඒකේ අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය හදලා දුන්නා දැන් ළමයි අපි හදාගත්තේ කොහොමද ගෙවන වාරික ටික වැඩි කරලා ගත්තා අපි ගෙවන පොලිය දීලා තිබුණ නිසා පොලි ටික අපි එකතු කරලා ගත්තා එහෙනම් ගෙවන වාරික ඇතුලේ තියෙන පොලි අයින් කරොත් අද දවසේ තියෙන කල්බදු වගකීම අපිට හම්බ වෙනවා ඒ වගකීමට මූලික තැන්පතුවත් අපි එකතු කරාට පස්සේ අපිට හම්බ වෙනවා අවම කල්බදු අවම ගෙවීම් කල්බදු ගෙවීම් වල වර්තමාන අගය එහෙනම් මේ දෙකෙන් අඩු අගය ගත්තොත් මොකද ළමයි මේ දෙකෙන් අඩු අගය 15,42,001ට වඩා 15,41,992 අඩුයි එහෙනම් අපි පොත්වලට ගන්නේ මේ අවස්ථාවේදී අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය නෙමේ අපි පොත්වලට ගන්නේ සාධාරණ අගය right එහෙනම් අපි දිත්ත සටහන් වලට යමු ගිණුම් ගත කරමු ළමයි සාධාරණ අගය මෙතනදී සාධාරණ අගයට යන්නේ ඇයි කියන එක අපි තීරණය කරේ ගණනය කිරීමක් කරලා අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය හොයාගෙන තමයි දෙක සංසන්දනය කරේ ළමයි ඉතින් මේකෙදී ඔයාලා මේ අවධානය යොමු කරන්න ඕනේ තැනක් තමයි මේ පැහැදිලි කිරීමක් කරේ හරි ළමයි එහෙනම් අපිට දිත්ත සටහන් තියෙන එක ලේසි හරි ළමයි තේරිලා ලයික් එකක් දාලා තියෙනවා රයිට් ළමයි එහෙනම් අපි සාධාරණ අගය ගමු පොත්වලට සාධාරණ අගය ගමු කල්බදු යන්ත්‍ර ගිණුම හර කරනවා කල්බදු ණය හිමියෝ කල්බදු ණය හිමියෝ ළමයි 15,41,992 15,41,992 එහෙනම් කල්බදු ණය හිමියෝ බැර කරනවා කල්බදු යන්ත්‍ර කියලා 15,41,992 එන ළමයි ඒ කතාව අවසන් මෙතන තිබුණේ ළමයි වත්කමේ වටිනාකම අපි කීයද හඳුනගන්න ඕනේ කියන එක දැන් ළමයි අපි මූලික ගෙවීම කරනවා ලක්ෂ 4ක් එහෙනම්
මුදල් පාලන ගිණුම බැර කරලා හර කරනවා කල්බදු ණය හිමියෝ. පාලන ලක්ෂ 4යි. ඔයාලට ඕනම් මෙතන නම දාගන්න මූලික ගෙවීම කියලා. right. දැන් මේ කතාව අවසන්. වෙනත් ඍජු වියදම් මේකට මුකුත් අදාළ කරගෙන නැහැ. එහෙනම් ළමයි ඒකට අපි පළවෙනි අවුරුද්දේ අපි අවසානයේ අපි ගෙවනවා වාරිකය. එහෙනම් මුදල් පාලන ගිණුම බැර කල්බදු වාරිකය කල්බදු ණය හිමි ගිණුම හර කරනවා මුදල් පාලන කියලා. ලක්ෂ 4ක වාරිකයක් පළවෙනි අවුරුද්දේ ගෙවනවා. එහෙනම් ළමයි පොලිය හඳුනා ගන්න ඕනේ අපෙන් අහලා තියෙන අවශ්‍ය ගිණුම් තැබීම ඇතුළුව ජර්නල් සටහන්. ෂෙයා ගිණුම් තැබීමද ඇතුළුව. ළමයි මේ ගිණුමක් හදලා තින්නේ ගිණුම් තැබීම ෂෙයා ගිණුම් තැබීමටත් එක්ක ජර්නල් සටහන් ටික ලියලා තිබුණා නම් ඇති. නමුත් ළමයි අපි ඒ ටිකත් ලියමු ජර්නල් සටහන් ලියමු. මේකත් ගිණුමත් බලලා. right. එහෙනම් ළමයි කල්බදු පොලි ඇවිල්ලා 2020-21 අවුරුද්දේ පොලි ඇවිල්ලා 1,71,289යි. එහෙනම් කල්බදු ෂේ වියදම් ගිණුම හර කල්බදු පොලි වියදම් ගිණුම හර කරනවා කල්බදු ණය හිමි ගිණුම බැර කරනවා කල්බදු පොලි කියලාමයි පොලිය 1,71,289යි. 1,71,289යි. එහෙනම් ළමයි අපිට ගිණුම් තුලනය කරන්න පුළුවන් 15,41,992යි 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 ශේෂය පාගේ ශේෂය ඊගේ 15,41,992යි. ළමයි මේ ගිණුමත් අපිට තුලනය කරන්න පුළුවන් කල්බදු ණය හිමියෝ ගිණුමත් 11න් 1 දාලා එකක් ඉතුරුයි 10යි 18න් 8 දාලා එකක් ඉතුරුයි 10යි 2යි 12න් 2 දාලා එකක් ඉතුරුයි 3යි 4යි 7යි 11න් 1 දාලා එකක් ඉතුරුයි 7යි 17 ලක්ෂ 13,281යි 17 ලක්ෂ 13,281යි එකෙන් 8ක් ගියාම 9,13,281යි right ශේෂය පාගේ එහෙනම් ශේෂය ඊගේ 9,13,281යි. ළමයි මම මේකෙම මේ ගානේ මම ඔයාලට කියන්නම්. අපිට ළමයි සමාගම් ගානේ ගොඩක් වෙලාවට දිගින් දිගටම ගණනය කිරීම වෙන්නේ නැහැ. මේ වගේ ගාණක් දීලා අපිට ගැළපිල්ලක් විදියට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම සහ ජංගම නොවන කියන කොටස් දෙක බෙදන්න වෙනවා. ඒක නිසා මම මෙතනත් පෙන්වන්නම් ළමයි ජංගම සහ ජංගම නොවන කොටස මේ ගානේදී කොහොමද බෙදාගන්නේ කියලා. right. එහෙනම් ජංගම වගකීම ජංගම නොවන වගකීම කල්බදු ණය හිමියෝ right. එතකොට ළමයි ජංගම වගකීම කොහොමද බෙදාගන්නේ? මුළු වගකීම 9,13,281 වුණාට අපිට ජංගම වගකීම හොයාගන්න පුළුවන් ළමයි ලක්ෂ 4යි ගෙවන වාරිකය දෙවැනි අවුරුද්දේ ගෙවනවා ළමයි පොලිය 21 22 අවුරුද්දට 1,36,994ක් 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 ගෙවනවා. මෙන්න මේක අඩු කරාට පස්සේ අපිට එනවා ළමයි 6යි 6යි 0යි 0යි 3යි 6යි 2යි. එහෙනම් ළමයි ඊළඟ අවුරුද්දේ ගෙවන කල්බදු වගකීම ඊළඟ අවුරුද්දේ 2,63,600යි. right 2,63,600යි නම් ජංගම නොවන කොටස කොහොමද ළමයි හොයාගන්නේ? 9,13,281න් 9,13,281න් අඩු කරනවා ළමයි ජංගම කොටස 2,63,600යි. ඒක අඩු කරාම අපිට එනවා ළමයි ජංගම කොටස 11න් 6ක් ගියාම 5යි 7යි
2යි 0යි 5යි 6යි. හරි ළමයි. බලන්න 6,50,275යි. මෙන්න මේ දෙක එකතුව ගත්තොත් මුළු වගකීමට සමාන වෙන්න ඕනේ. බලන්න ළමයි හරිද කියලා. 6යි 5යි 11න් එක දාලා එකක් ඉතුරුයි. 8යි 2යි 3යි 6යි 5යි 11න් එක දාලා එකක් ඉතුරුයි. 3යි 6යි 9යි. හරිනේ ළමයි. මේ තියෙන්නේ කල්බදු වගකීම මූල්‍ය වාර්තාවල පෙන්වන්න අපි ගත්තේ ජංගම කොටස වෙන් කරගත්ත විදිය ලබන අවුරුද්දේ ගෙවන වාරිකයෙන් ලබන අවුරුද්දේ පොලී කොටස අඩු කරාම ලබන අවුරුද්දේ ගෙවන වගකීම් කොටස අපිට ජංගම කොටස හම්බ වෙනවා. එහෙනම් මුළු වගකීම් කොටසෙන් ජංගම වගකීම් කොටස අඩු කරාම ජංගම නොවන වගකීම් කොටස හම්බ වෙනවා. එහෙනම් ජංගම සහ ජංගම නොවන දෙකේ එකතුව මුළු වගකීම කල්බදු වගකීම නිරූපණය වෙනවා මේකේ අදාළ කොටස් දෙක වෙන් කරලා. හරි ළමයි. අපෙන් මෙතන අහලා තින්නේ මේ කතන්දර නෙමේ. අපෙන් අහලා තින්නේ ජර්නල් සටහන්. right? පළවෙනි අවුරුද්දේ ජර්නල් සටහන් තමයි අපෙන් අහලා තින්නේ. right? හරි ළමයි. ෂය ගණනය කිරීමත් සමගම ජර්නල් සටහන් අහලා තින්නේ. සාමාන්‍ය ෂය ගණනය කරන්න යන්නේ. right? ෂය ගණනය කිරීම. ළමයි දැන් වත්කමේ වටිනාකම 15,41,992යි. ඔයාලා හරියටම මෙතනට ඔයාලා සාධාරණ අගයද අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගයද කියන එක හරියටම ගණනය කරලා දෙකෙන් අඩු අගය මෙතෙන්ට ගත්තේ නැත්නම් ඔයාලගේ මේ ජර්නල් සටහනුත් වරදී ෂය ගණනය කිරීමත් වරදිනවා. right? ඒක නිසා ඒක අපි හරියටම තෝරගත්ත එක වැදගත්. ඊට අමතරව ළමයි මේකේ වෙනත් ඍජු වියදම් තිබුණේ නැහැ. වෙනත් ඍජු වියදම් තිබුණ නැති නිසා මේ කල්බදු සාධාරණ අගයම විතරයි පිරිවැය. දැන් උදාහරණයක් විදිහට ඔයාලා දන්නවා මේක යන්ත්‍රයක්. එතකොට ගෙනීමේ කුලී තිබුණොත්, ස්ථානගත කිරීමේ කුලී තිබුණොත්, පරීක්ෂා කිරීමේ කුලී තිබුණොත්, විශේෂඥ නේද? විශේෂඥවරයෙක්ගේ සේවාවක් ගත්තොත් අන්න ළමයි ඒවත් මේ පිරිවැයට එකතු වෙනවා. නේ? තව දේවල් තියෙනවා අදාළ කරගත හැකි වියදම් නේද? ගලවා ඉවත් කර ගැනීමේ පිරිවැය අනාගතේ ඵලදායී ජීව කාලයේ අවසානයේ ගලවා ඉවත් කිරීම යන්ත්‍රය ගලවා ඉවත් කිරීම සඳහා දරන වියදම් වල වර්තමාන වටිනාකමත් මේකට එකතු වෙන අවස්ථා තියෙනවා නේ. හරි ළමයි. එහෙනම් ෂය ගණනය කරමු ළමයි. පිරිවැය ඇවිල්ලා 15,41,992යි. හැබැයි ළමයි 15,41,992න් අපි අඩු කරන්න වෙනවා ළමයි මේකේ ෂුන්බුන් අගයක් තියෙනවා. ෂුන්බුන් අගය කීයද ළමයි? 41,992ක්. 41,992ක්. එහෙනම් පිරිවැයෙන් ෂුන්බුන් අගය අඩු කරාට පස්සේ ඵලදායී ජීව කාලයෙන් බෙදනවා. right? මේකෙදිත් මං කිව්වා ළමයි කල්බදු කාලයේද අපි මෙතනින් බෙදන්න ගන්නේ නැත්නම් ඵලදායී ජීව කාලයේද කියලා දෙකම තියෙන අවස්ථාවක විශේෂයෙන් අවධානය යොමු කරන්න කියලා. ඒකට හේතුව කල්බදු කාල සීමාව අවසානයේ යන්ත්‍රයේ අයිතිය කල්බදු දීමනාකරුගෙන් ගැනුම්කරුට මාරු වෙනවා නම් විතරයි අපි මේ ගානේ ඵලදායී ජීව කාලයෙන් බෙදන්නේ. එහෙම නැත්නම් කල්බදු කාල සීමාව අවසානයේ කල්බදු යන්ත්‍රයේ අයිතිය දීමනාකරුගෙන් ගැනුම්කරුට මාරු වෙන්නේ නැත්නම් අපිට ෂය කරන්න වෙන්නේ යන්ත්‍රය පාවිච්චි කරන කල්බදු කාල සීමාව පුරාවටම. එහෙනම් එහෙම වුණා නම් අපිට කල්බදු කාල සීමාවට තමයි අපිට ෂය කරන්නත් වෙන්නේ. ළමයි කලින් දවසේ වීඩියෝ ක්ලිප් එක බැලුවොත් ඒක මං ගැඹුරින් පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙනම් මේකේ අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ ගානේ කියනවා කල්බදු කාලයේ අවසානයේ යන්ත්‍රයේ අයිතිය සීමිත චන්ද්‍රාපොදු සමාගමට ලැබෙනවා නම් ළමයි කල්බදු කාල සීමාව අවසන් වුණත් ඵලදායී ජීව කාලය දක්වා අපි මේ යන්ත්‍රය භාවිතා කරමින් ආදායම් වෙනවා. එනං ෂය කරන්න පුළුවන් ඵලදායී ජීව කාලය පුරාවටම. එහෙනම් ළමයි වසර 5කට ෂය කරනවා. වසර 5කට ඵලදායී ජීව කාලය පුරාවටම ෂය කරනවා. එහෙනම් ළමයි 15,41,992න් 41,992ක් ගියාම 15 ලක්ෂයක් ඉතුරු වෙනවා. 15 ලක්ෂය අපි අවුරුදු 5න් බෙදුවාම ළමයි ලක්ෂ 3යි වාර්ෂික ෂය. වර්ෂයක ෂය ලක්ෂ 3යි.
එන අත්පත් කරගත් දිනේ අවුරුද්දේ මුල නිසා මේකට ගණනය කිරීම නෑ. එහෙනම් ෂර්ට් ගණනය කරලා ඉවරයි. අපි ජර්නල් සටහන් තියමු. රයිට් අපෙන් අහලා තියෙන්නේ ජර්නල් සටහන්. රයිට් අපෙන් ජර්නල් සටහන් අහලා තියෙන්නේ. රයිට් පළවෙනියටම ළමයි අත්පත් කර ගැනීමේදී ජර්නල් සටහන් කල්බදු යන්ත්‍ර ගිණුම හර 15,41,992යි කල්බදු ණය හිමියෝ වගකීම් ගිණුම බැර 15,41,992යි. ඊට පස්සේ ළමයි මූලික තැන්පතුව ගෙවීම දෙවෙනි කොටස කල්බදු ණය හිමියෝ හර ලක්ෂ 4යි මුදල් පාලන ගිණුම බැර මූලික ගෙවීම කරද්දී මුදල් කියන වත්කම අඩු වෙනවා. මුදල් පාලන ගිණුම බැර. තුන්වෙනි එක ළමයි අවුරුද්ද අවසානයේ වාරිකය ගෙවනවා. කල්බදු වාරිකය ගෙවනවා. එහෙනම් කල්බදු ණය හිමියෝ හර කරනවා. කල්බදු වගකීම අඩු වෙන නිසා ලක්ෂ 4යි. ඒ වගේම මුදලින් ගෙවන නිසා මුදල් පාලන ගිණුම බැර කරනවා. ලක්ෂ 4යි. ඊට පස්සේ ළමයි ඒක විතරක් කරලා හරියන්නේ නැහැ ෂයත් ගලපන්න ඕනේ. එහෙනම් කල්බදු පොලියත් ගලපන්න ඕනේ. එහෙනම් කල්බදු පොලි වියදම් ගිණුම. ඒක වියදමක් නිසා වියදම් ගිණුම හර කරනවා. වියදම් ගිණුම හර කියලාමයි කල්බදු පොලිය 1,71,289යි. ඒ වගේම ළමයි එහෙනම් කල්බදු ණය හිමියෝ ගිණුම බැර 1,71,289යි. ඊට පස්සේ ළමයි පොලි ගණනය කිරීමත් එක්ක ගිණුම් කරණයත් එක්ක තමයි අපිට ඉල්ලලා තින්නේ ජර්නල් සටහන. එහෙනම් කල්බදු පොලිය ගණනය කරා ළමයි ලක්ෂ 3යි. එහෙනම් කල්බදු පොලි වියදම් ගිණුම හර ලක්ෂ 3යි. පෙන් කිරීමේ ගිණුම පොලි වියදම් නෝ කල්බදු ෂය වියදම් ගිණුම හර ලක්ෂ 3යි. කල්බදු යන්ත්‍ර ෂය වෙන් කිරීමේ ගිණුම බැර ලක්ෂ 3යි. රයිට් අපෙන් ඊට පස්සේ අහලා තියෙන ඔන්න ජර්නල් සටහන් ටික සියල්ලම දාලා ඉවරයි. 2021 3:31 දිනට වගකීම් වලට අදාළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්දෘත අපෙන් ඉල්ලලා තියෙනවා. 2021 3:31 දිනට වගකීම් වලට අදාළ මූල්‍ය තත්ත්ව වගකීම් වලට අදාළ විතරයිනේ ළමයි. මම කලින් එකේ වගකීම ගණනය කරන විදිය කිව්වා. මම හිතන්නේ ඔයාලා ඒක ලියා ගන්න ඇති. නැත්තම් ළමයි මම කියන්නම් ලක්ෂ 4ක වාරිකයක් ගෙවනවා. ඒ වාරිකය ඇතුලේ දෙවෙනි අවුරුද්දේ පොලිය තියෙනවා ළමයි 1,36,994ක්. ඒ කියන්නේ ළමයි ජංගම වගකීම් කල්බදු ණය හිමියෝ කියලා ජංගම වගකීම් යටතේ තියෙන්න ඕන ළමයි 2,63,6 මේක ළමයි අපි අඩු කරනවා 9,13,281න්. එතකොට ළමයි ජංගම නොවන වගකීම් යටතේ එන්න ඕනේ 6,50,275යි. 8යි 7යි
2යි 3යි 11න් එක දාලා හරි ළමයි. එහෙනම් 9,13,000. ඔන්න කල්බදු ණය හිමියෝ මේ ළමයි මූල්‍ය දත්ත උද්ෘතවල ජංගම වගකීම් යටතේ කල්බදු ණය හිමියෝ කීයද එන්නේ කියන එක, ඒ වගේම ජංගම නොවන වගකීම් යටතේ කල්බදු ණය හිමියෝ එන්නේ කීයද කියන එක මම කලින් පැහැදිලි කරපු නිසා ඒක මම ආයේ පැහැදිලි කරන්න යන්නේ නැහැ. රයිට්, එහෙනම් ඒ ගානටත් අපේ උත්තර ලිව්වා. හරි ළමයි. එහෙනම් තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. රයිට්, අපි යන් ළමයි ඊළඟ ගානටත්. හරි ළමයි. අපි එන යමු ඊළඟ ගානට. රයිට්. බලමු ළමයි එතන 200 මේ අභ්‍යාසංක 225 කියන එක හදාගන්න 26 කියලා. රයිට්. අපෙන් කියලා තිනවා ආයතනයක් විසින් මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ පහත කොන්දේසි මත යන්ත්‍රයක් මිලදී ගන්නා ලදී. කල්බදු කාලය වසර 3යිලු 2,50,000ක වාර්ෂික කල්බදු වාරික වසර අග ගෙවිය යුතුයිලු. ඊට පස්සේ කල්බදු ගිවිසුමේ ගම්ම්‍ය පොලී අනුපාතිකය. ළමයි ඔය පොලී අනුපාතිකය ගම්ම්‍ය කියන කතාව මෙතනට අදාළ කරගන්න එපා. අදාළ කරගන්න එපා කියන්නේ ළමයි ඒක ගැඹුරින් කතා කරන්න ඕනේ සංකල්පයක්. ඒක නිසා පොලී අනුපාතිකය 110යි කියලා හිතාගන්න. රයිට්. එහෙනම් පොලී අනුපාතිකය 110යි. අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය දීලා තිනවා ළමයි 6,21,725යි. ළමයි 6,21,725ක් අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය අපිට දීලා තියෙනවා. කල්බදු ගිවිසුම ආරම්භයේදී කල්බදු ගැනුම්කරුගේ පොත්වල කල්බදු වගකීම හඳුනා ගැනීම සඳහා ජර්නල් සටහන් ලියා දක්වන්න කියලා තියෙනවා. රයිට්. පළවෙනියට ළමයි කල්බදු අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගයක් දීලා තිනවා. අපෙන් අහලා තියෙන්නේ කල්බදු ගිවිසුම ආරම්භයේදී කල්බදු ගැනුම්කරුගේ පොත්වල කල්බදු වගකීම හඳුනා ගැනීම සඳහා ජර්නල් සටහන් ලියා දක්වන්න කියලා. ළමයි මේකේ මූලික ගෙවීමකුත් දීලා නැහැ. ඒ වගේම තමයි සාධාරණ අගය කියලා එකකුත් දීලා නැහැ. එහෙනම් අපිට කල්බදු වගකීම කීයද කියලා පොත්වල පෙන්වන්න තියෙන්නේ. ඊට පස්සේ කල්බදු ගැනුම්කරුගේ පොත්වල පහත දෑ ගණනය කරන්න. පළමු වසර සඳහා කල්බදු පොලිය ගණනය කරන්න. පළමු වසර අවසානයේදී කල්බදු වගකීම ගණනය කරන්න. ළමයි ගණනය කරන්න කියලා තියෙන්නේ පළවෙනි එකේදී වගකීම හඳුනා ගැනීම ජර්නල් සටහනකින් පෙන්වන්න කියලා තියෙන්නේ. ලේසි ළමයි. රයිට්. හරි ළමයි. එහෙනම් කල්බදු ගිවිසුම පොඩ්ඩක් කියන්න. හරි ළමයි. කල්බදු ගිවිසුම ආරම්භයේදී කල්බදු ගැනුම්කරුගේ පොත්වල කල්බදු වගකීම හඳුනා ගැනීම සඳහා ජර්නල් සටහන ලියා දක්වන්න කියලා තිනවා. අපි කල්බදු වගකීම හඳුනාගන්නේ කොහොමද ළමයි? වත්කමේ සාධාරණ අගය හෝ අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය යන දෙකෙන් අඩු අගය. හැබැයි ළමයි මෙතන
සාධාරණ අගය කොහෙවත් අපිට දීලා නැහැ. එහෙනම් සාධාරණ අගය දීලා නැත්නම් අපිට වගකීම නැත්නම් වත්කමේ වටිනාකම විදිහට හඳුනා ගන්න තියෙන්නේ අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය. අපිට දීලා තියෙනවා ළමයි අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය 6,21,725ක්. එහෙනම් අපිට ලොකු දෙයක් නෑ ජර්නල් සටහන 26 ජර්නල් සටහන මොකද ළමයි භාවිත අයිතිය සහිත මේක මොකද්ද යන්ත්‍රයක්ද? ඔව් යන්ත්‍ර ගිණුම හර භාවිත අයිතිය සහිත යන්ත්‍ර ගිණුම එහෙම නැත්නම් කල්බදු යන්ත්‍ර ගිණුම හර 6,21,725යි 6,21,725යි right ඊට පස්සේ බැර කරනවා කල්බදු ණය හිමියෝ කල්බදු ණය හිමියෝ බැර කරනවා 6,21,725යි ඔන්න ළමයි මූලික ගෙවීමක් නැති නිසා අපි කෙලින්ම කල්බදු වගකීම හඳුනාගත්තා පළවෙනි එකට උත්තරේ එතකොට හරි දෙවෙනි එකේදී අපිට කියනවා ළමයි දෙවෙනි එකේදී පළවෙනි එකට පළමු වසර සඳහා කල්බදු පොලිය ගණනය කරන්නලු ළමයි අපිට කල්බදු පොලිය ගණනය කරන්න කියලා තියෙන්නේ right කල්බදු පොලිය කොහොමද ළමයි එහෙනම් අවම කල්බදු ගෙවීම් වල බැරි වෙලාවත් ළමයි මේ ගානේ තිබුණා නම් මූලික ගෙවීම හිතන්න අවම කල්බදු ගෙවීම් වල වර්තමාන වටිනාකම 6,21,725යි කියලා තිබුණාට මූලික ගෙවීමක් ලක්ෂ 2ක කරා කියලා තිබුණා නම් මේ අපි කල්බදු පොලිය ගණනය කරන්නේ කල්බදු වගකීම වෙන්නේ එහෙනම් 6,21,725ට මූලික ගෙවීම අඩු කරාට පස්සේ ඉතිරි වෙන ණය වගකීමට තමයි පොලිය ගණනය කරන්නේ. මේක එහෙම කරන්න අවශ්‍ය නෑ ළමයි. හේතුව මූලික ගෙවීමක් නැති නිසා අපි පොලිය ගණනය කරනවා ළමයි. ගණනය කරන්න කියලා විතරයි තියෙන්නේ නා 6,21,725 වැඩි කිරීම 100ට 10. එහෙනම් බිඳුවට බිඳුවක් යවුවා බිඳුවට මේ දශම තිත මෙතෙන්ට එන්නේ. එහෙනම් ළමයි පොලිය ගණනය කරා 62,172.750යි. right පොලිය ගණනය කරා 100ට 10යි. පළමු වසර අවසානයේදී කල්බදු වගකීම ගණනය කරන්න කියන්නේ. ළමයි පළවෙනි අවුරුද්ද අවසානයේ කල්බදු වගකීම ගණනය කරන්නලු. එහෙනම් දෙවෙනි එක. පළවෙනි අවුරුද්ද අවසානයේ කල්බදු වගකීම ගණනය කරන්න නම් පළවෙනියටම අපි හොයා ගන්න ඕනේ කල්බදු අපි හිතමු ළමයි කල්බදු වගකීම වසර ආරම්භයේ කල්බදු වගකීම කීයද ළමයි 6,21,725යි. ඊට පස්සේ කාලච්ඡේදයේ කල්බදු ගෙවීම කාලච්ඡේදයේ කල්බදු ගෙවීම තමයි දැන් හොයන්න හදන්නේ. කල්බදු වාරිකය කල්බදු වාරිකය කීයද ළමයි 2,50,000යි. කල්බදු වාරිකය 2,50,000යි. අඩු කරනවා ළමයි කල්බදු ඒ අවුරුද්දේ කල්බදු පොලිය කල්බදු පොලිය කීයද ළමයි 62,172.750යි. ඔන්න ළමයි අඩු කරාට පස්සේ අපිට හම්බ වෙනවා කාලච්ඡේදයේ කල්බදු ගෙවීම කීයක්ද කල්බදු වගකීමෙන් අඩු වෙන ප්‍රමාණය කියලා. 5යි 7යි 2යි 8යි 7යි 8යි 1යි. එහෙනම් ළමයි මෙන්න මෙච්චරක වගකීමක් අඩු වුණාට පස්සේ ඉතිරි ප්‍රමාණය අපිට හම්බ වෙනවා. බලමු 4,33,891ද කියලා. එහෙනම් කාලච්ඡේදයේ අවසානයේ කල්බදු වගකීම
වසර අවසානයේ කල්බදු වගකීම. හරි ළමයි. අපි බලමු ওই කතාව ඇත්තද කියලා. 6,21,725යි. 100ට 10ක පොලියක් ගත්තොත් එකෙන් අඩු කරනවා 2,50,000ක්. ඒකෙන් අඩු කරනවා 6,20,000 sorry. හාරලක්ෂ 33,897.750යි. හරි ළමයි. එහෙනම් දෙවෙනි එකටත් උත්තරේ පළමු වසර අවසානයේ කල්බදු වගකීම් වල වගකීම ගණනය කිරීම කරා. හරි ළමයි. එහෙනම් මේක තමයි උත්තරේ. ඒකත් එක්කම ළමයි කල්බදු ප්‍රමිතය අවසන් වෙනවා. අපිට පුළුවන් වෙනවා ළමයි ඊළඟ ප්‍රමිතය ආරම්භ කරන්න. කල්බදු වලට අදාළ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. හරි ළමයි. එහෙනම් අපි ඊළඟ ප්‍රමිතයට යමු. අපි මෙහෙම කරමු ළමයි. ඉන්ටර්වල් එකෙන් පස්සේ යමු සර් කියලා දිනවා. ඒක තමයි. මේ අපි අලුතෙන් ළමයි ප්‍රමිතය පටන් ගන්න නිසා අපි දැන් මේ වෙද්දි 9යි කාලයිනේ. රයිට්? 9යි කාලයි. අපි 9:45ට ක්ලාස් එක පටන් ගමු. එතකොට එක දිගටම අපිට ඉතුරු ප්‍රමිත දෙක කතා කරන්න පුළුවන් ළමයි. අද මං ඉතුරු ප්‍රමිත දෙක අවසන් කරලා කාලය තව ඉතුරුනොත් අපි රිවිෂන් එකක් හරි කරමු. මේ කතා කරපු ප්‍රමිත ටික පිළිබඳ දල ටිකක් වේගෙන් කතා කරගෙනමු. කාලය ඉතිරි වුණොත් ඊළඟ දවසේ ළමයි අපි සමාගම් ගිණුම්කරණය පටන් ගන්නවා. රයිට්? එහෙනම් අපිට ප්‍රමිත දෙකක් ඉතිරි වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතාංක 37 යටතේ ප්‍රතිපාදනයන් අසම්භාව්‍ය වත්කම් සහ සම්භාව්‍ය බැරකම් කියන ප්‍රමිතය සහ SLFRS නැත්නම් මූල්‍ය වාර්තා කරන ප්‍රමිත ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිත 15 යටතේ තියෙනවා ගනුදෙනුකරුවන් සමග ඇතිවන අයභාරය හඳුනා ගැනීම. ඔන්න ඔය ප්‍රමිත දෙක අපි අද ඊළඟට ඉන්ටර්වල් එකෙන් පස්සේ කතා කරමු ළමයි. එහෙනම් අපි පැය භාගික බ්‍රේක් එකක් ගමු. ක්ලාස් එකේ එතකොට අපි සම්බන්ධ වෙමු ළමයි ආයේ 9:45ට. රයිට්? එහෙනම් හැමෝම 9:45ට සම්බන්ධ වෙමු.